10 ශ්‍රේණි විද්‍යාව මානව ප්‍රජනනය මෙම වීඩියෝවෙන් මා බලාපොරොත්තු වෙන්නේ මානව ප්‍රජනනය පිළිබඳව 10 ශ්‍රේණි විෂය නිර්දේශයට අදාළව විෂය කරුණු ඔබ සමග සාකච්ඡා කිරීමටයි. මෙය සාමාන්‍ය පෙළ විභාගයේදී ප්‍රශ්නයක් ඔබට ලැබෙන ප්‍රධාන පාඩම් ඒකකයක් වෙනවා. මිනිසා ඒකලිංගික සතෙක්. එනම් ලිංගිකතාව අනුව ස්ත්‍රී පුරුෂ ભેදයක් දක්නට ලැබෙනවා. එක සතෙක්ගේ දක්නට ලැබෙන්නේ එක් ලිංග වර්ගයක්. බාහිර පෙනුමින් ස්ත්‍රී පුරුෂ වෙනස පැහැදිලිවම වෙන්කර හඳුනා ගන්න පුළුවන්. මෙය අපි හඳුන්වනවා ලිංගික ද්විරූපතාව කියලා. දැන් අපි බලමු යෞනුදාව පිළිබඳව. ලිංග වශයෙන් පරිණත වීම හෙවත් යෞන් විය උදා වීම අපි හඳුන්වනවා යෞනුදාව ලෙස. යෞනුදාව මගින් පිරිමි හා ගැහැණු ලෙස පහසුවෙන් වෙන්කර හඳුනාගත හැකි වන ද්විතීක ලිංගික ලක්ෂණ ඇති වෙනවා. ද්විතීක ලිංගික ලක්ෂණ secondary sexual characteristics. යෞනුදාවත් සමග පුරුෂයන්ගේ හා ස්ත්‍රීන්ගේ ඇතිවන ලක්ෂණ අපි හඳුන්වනවා ද්විතීක ලිංගික ලක්ෂණ කියලා. පුරුෂයන් තුළ ඇතිවන ද්විතීක ලිංගික ලක්ෂණ පිළිබඳව අපි පළමුව සොයා බලමු. වයස අවුරුදු 13ත් 16ත් අතර මෙම වෙනස් වීම සිදුවීම ආරම්භ වෙනවා. ටෙස්ටොස්ටෙරෝන් හෝමෝනයේ ක්‍රියාකාරීත්වය තමයි මේ සඳහා බලපාන්නේ. ලක්ෂණ කීපයක් අපි බැලුවොත් මුහුණ, පපුව, කිහිලි, ඉකිලි හා ප්‍රජනක අවයවවට රෝම වැඩි වීම සිදු වෙනවා. උරහිස් පළල් වීම සිදු වෙනවා. ස්වරාලය විශාල වෙලා කටහඬ ගැඹුරු වෙනවා. අස්ථි හා පේශි වර්ධනයේ වේගවත් වෙලා දේහය විශාල වෙනවා. වෘෂණ කෝෂවල ශුක්‍රාණු නිපදවීම ආරම්භ වෙනවා. ප්‍රජනක අවයව වර්ධනය වෙලා විශාල වෙනවා. ස්ත්‍රීන් තුළ ඇතිවන ද්විතීක ලිංගික ලක්ෂණ secondary sexual characteristics of female. වයස අවුරුදු 10ත් 14ත් අතර මෙම වෙනස් වීම ඇතිවීම ආරම්භ වෙනවා. ඊස්ට්‍රජන් සහ ප්‍රොජෙස්ටරෝන් යන හෝමෝන මේ සඳහා බලපානවා. කිහිලි, ඉකිලි හා ප්‍රජනක අවයව අවට රෝම වැඩි වීම, උකුල් ප්‍රදේශයේ පළල් වීම, ස්තන ග්‍රන්ථි වර්ධනය වීම, අදශ්චර්මයේ මේදයේ තැන්පත් වී දේහය පුෂ්ටිමත් වීම, අස්ථි හා පේශි වර්ධනයේ වේගවත් වී දේහය විශාල වීම, ඒ වගේම ඩිම්බ කෝෂ වලින් ඩිම්බ මෝචනය ආරම්භ වෙනවා. ඒ සමගම ඔසප් චක්‍රය ආරම්භ වීම සිදු වෙනවා. දැන් අපි බලමු ප්‍රජනන ක්‍රියාවලිය පිළිබඳව. process of reproduction. ප්‍රජනන ක්‍රියාවලිය සිදුවීම සඳහා ප්‍රජනක සෛල හෙවත් ජන්මාණු සෛල සෑදීම සිදු වෙන්න ඕන. ජන්මාණු සෛල සෑදීම සිදු වෙන්නේ ප්‍රජනක පද්ධති තුලදී. පුරුෂ ප්‍රජනක පද්ධතිය female reproductive system. මුලින්ම අපි බලමු පුරුෂ ප්‍රජනක පද්ධතියේ කොටස් පිළිබඳව. වෘෂණ යුගල. අණ්ඩාකාර හැඩයක් ගන්නා වෘෂණ යුගලක් වෘෂණ කෝෂ නම් සම් ආවරණයක් තුල පිහිටලා තියෙනවා. ශුක්‍රාණු නිපද වෙන්නේ මේ තුල. වෘෂණයක් වෘෂණ අණුකණ්ඩිකා 250කින් පමණ සමන්විත වෙනවා. ඒවායේ ශුක්‍ර දර නාලිකා නම් සංවලිත නාලිකා 1000ක් පමණ පවතිනවා. ඒ තුල තමයි ශුක්‍රාණු මාතෘ සෛල අඩංගු වෙන්නේ. අපි වෘෂණ යුගල. වෘෂණයේ ඇති සියලුම ශුක්‍ර නාලිකා වෘෂණයෙන් පිටතට පැමිණ අපි වෘෂණේ නම් තනි සංවලිත නාලයකට විවෘත වෙනවා. ඒ තුල ශුක්‍රාණු తాවකාලිකව ගබඩා කිරීම සිදු වෙනවා. ශුක්‍ර නාල යුගල. අපි වෘෂණයේ සිට ශුක්‍රාණු ගෙනෙන නාලය තමයි ශුක්‍ර නාල කියලා අපි හඳුන්වන්නේ. ඊ අනෙක් අන්තය ශුක්‍ර ආශයිකාවේ සිට එන නාලයට සම්බන්ධ වෙනවා. ඊළඟට බලමු අපි පුරුෂ ප්‍රජනක පද්ධතිය ආශ්‍රිත ග්‍රන්ථි මොනවද කියන එක. ප්‍රධාන ග්‍රන්ථි තුනක් දක්නට ලැබෙනවා. ශුක්‍ර ආශයිකා යුගල, පුරස්ත ග්‍රන්ථිය සහ කූපර් ග්‍රන්ථි යුගල. මෙම ග්‍රන්ථි මගින් සුදු පැහැති ස්‍රාවයක් නිපදවනවා. ඒවා මුත්‍ර මාර්ගයට තමයි මුදා හරින්නේ. ශුක්‍රාණු පරිවහනය හා ඒවාට පෝෂණය සැපයීම සඳහා මෙම තරලය වැදගත් වෙනවා. ශිශ්නේ
ශුක්‍රාණු ස්ත්‍රී ප්‍රජනක පද්ධතියට සම්ප්‍රේෂණය කිරීම සඳහා වැදගත් වන පේශිමය අවයවය තමයි ශිශ්නය කියලා හඳුන්වන්නේ. මේට රුධිරය මගින් දෘಢ බවක් ලබා දීම සිදු වෙනවා. ශිශ්නයේ ඔස්සේ මුත්‍ර මාර්ගයේද පිටතට යුක්ත වීම සිදු වෙනවා. ශිශ්නයේ කෙළවර හඳුන්වනවා ශිශ්න මුණ්ඩය කියලා. එය ආවරණය කරන සම්පටලය හඳුන්වනවා පෙරසම කියලා. මෙතෙක් අපි සලකා බැලූ පුරුෂ ප්‍රජනක පද්ධතියට අයත් වන කොටස් ඔබට මෙම රූපයෙන් හඳුනා ගන්න පුළුවන්. මුත්‍රාශය, ශුක්‍රාශයිකාව, පුරස්ත ග්‍රන්ථිය, ශුක්‍රනාලය, පුත්‍ර මාර්ගය, ශිශ්නය, අපිවෘෂණය, වෘෂණ කෝෂය සහ වෘෂණය. දැන් අපි බලමු පුරුෂ ප්‍රජනක පද්ධතියේ ක්‍රියාකාරීත්වය පිළිබඳව. පුරුෂයෙකු වැඩි වියට පැමිණීමත් සමග ශුක්‍රාණු ජනනය ආරම්භ වෙනවා. ශුක්‍රදර නාලිකා තුල තියෙන ශුක්‍රාණු මාතෘ සෛල මේ ආකාරයට ශුක්‍රාණු බවට පත්වීම සිදු වෙනවා. නිපදවන ශුක්‍රාණු අපිවෘෂණ තුල తాවකාලිකව තැන්පත් කෙරෙනවා. සංසර්ගයේදී ශුක්‍රාණු ශුක්‍ර නාලය ඔස්සේ පැමිණ මුත්‍ර මාර්ගයට එකතු වෙනවා. ඒ වගේම ශුක්‍ර ආශයිකා, පුරස්ත ග්‍රන්ථි හා කූපර් ග්‍රන්ථි යන ග්‍රන්ථි වලින් නිකුත් කරන ස්‍රාවයත් මේකට එකතු වීම සිදු වෙනවා. ශුක්‍රාණු සෛල සහිත මෙම ස්‍රාවය ශුක්‍ර තරලය ලෙස හඳුන්වනවා. මෙම තරලය උදව් වෙනවා ශුක්‍රාණු පරිවහනය සඳහා. ඒ වගේම ශුක්‍රාණු සජීවීව පවත්වා ගැනීමටත් මෙම තරලය උපකාරී වෙනවා. මිලිලීටර් 1ක් තුල ශුක්‍රාණු සෛල මිලියන ගණනක් පවතිනවා. නිරෝගී ශුක්‍රාණු සෑදීමට නම් දේහ උෂ්ණත්වයට වඩා වෘෂණවල අඩු උෂ්ණත්වයක් තියෙන්න ඕන. මේ නිසා දේහයෙන් බාහිරව වෘෂණ කෝෂ තුල වෘෂණ යුගල පිහිටලා තියෙනවා. පරිණත ශුක්‍රාණු සචලයි. වෘෂණයේ නිපදවා తాවකාලිකව ගබඩා කරනු ලබන ශුක්‍රාණු ලිංගික උත්තේජයක් නිසා හෝ නොදැනුවත්වම හෝ ශුක්‍ර ප්‍රනාලය මෞත්‍රලිංග ප්‍රනාලය හරහා බැහැර වෙන්න පුළුවන්. ශුක්‍රාණුවක් ප්‍රධාන කොටස් තුනකින් සමන්විත වෙනවා. ඒ තමයි හිස, මධ්‍ය හා වලිගය. දැන් මෙම රූප වලින් ඔබට පුළුවන් ශුක්‍රදර නාලිකා පිහිටා තියෙන ආකාරය, වෘෂණ කෝෂය තුල ඒවා ඇතිලා තියෙන්නේ කොහොමද කියන එක, අපිවෘෂණයේ පිහිටීම සහ ශුක්‍ර නාලයේ පිහිටීම බලා ගන්න. ඒ වගේම ශුක්‍රාණු වල ව්‍යුහය ඔබට ඊළඟ රූපයෙන් බලා ගන්න පුළුවන්. ශුක්‍රාණු සෛලයක ප්‍රධාන කොටස් හිස, මධ්‍ය කොටස, ගෙල සහ වලිගය. ශුක්‍ර තරලෙහි 1 මිලිලීටරයක ශුක්‍රාණු මිලියන 120ක් පමණ අඩංගු වෙනවා. ශුක්‍රාණු ප්‍රමාණය මිලියන 40ට අඩු වුවොත් ඔහු ප්‍රජනක සරු බවින් හීන වෙන්න පුළුවන්. දැන් බලමු පුරුෂ ප්‍රජනක පද්ධතියේ කාර්ය පිළිබඳව. Functions of male reproductive system. පුරුෂ ප්‍රජනක පද්ධතියෙන් ප්‍රධාන කාර්යයන් 3ක් ඉටු වෙනවා. එකක් තමයි ශුක්‍රාණු නිපදවීම. තවත් එකක් තමයි ශුක්‍රාණු ස්ත්‍රී ප්‍රජනක පද්ධතිය තුළට ඇතුළු කිරීම. අනික් කාර්යය තමයි ටෙස්ටොස්ටෙරෝන් හෝමෝනයේ නිපදවීම. දැන් බලමු ස්ත්‍රී ප්‍රජනක පද්ධතිය පිළිබඳව female reproductive system. ප්‍රථමයෙන්ම ස්ත්‍රී ප්‍රජනක පද්ධතියේ ප්‍රධාන කොටස් මොනවද කියන එක අපි හඳුනා ගනිමු. ඩිම්බ කෝෂය. උදර කුහරය තුළ ඩිම්බ කෝෂ යුගලයක් පිහිටලා තියෙනවා. ඒව ශ්‍රෝණි ප්‍රදේශෙහි පාර්ශ්වික බිත්ති සමීපෙහි පිහිටි කුඩා ව්‍යුහ වෙනවා. ඩිම්බ නිපදවීම සිදු වෙන්නේ සියුනිකා තුල. ප්‍රාථමික සියුනිකා, ග්‍රාපීය සියුනිකා, පීත දේහ, ශ්වේත දේහ යන දෑ ඩිම්බ කෝෂය තුල දක්නට ලැබෙනවා. ඩිම්බ නිපදවීම උපතේ සිටම සිදු වෙන කාර්යයක්. පැලෝපිය නාලය, fallopian tube. ඩිම්බ කෝෂයෙන් පිට වූ ඩිම්බ පැලෝපිය නාලය තුලට ඇතුළු වීම සිදු වෙනවා.
ඩිම්බකෝෂයට ආසන්න කෙළවර පුනීලාකාර හැඩයක් ගන්නවා. ගර්භාෂය යුටේරස් ශ්‍රෝණි කුහරය තුල පිහිටන ඝන බිත්ති සහිත කුහරමය ව්‍යුහයක් තමයි ගර්භාෂය කියලා කියන්නේ. එහි බුද්ධනය, දේහය, ක්‍රීවය ලෙස කලාප තුනක් අඳුන ගන්න පුළුවන්. ගර්භාෂයේ බුද්ධනය ප්‍රදේශයට පැලෝපීය නාල යුගල සම්බන්ධ වෙනවා. අනික් කෙළවර ග්‍රීවය හෙවත් ගැබ් කෙළ පිහිටනවා. යෝනි මාර්ගය ගැබ් කෙළෙන් පසුව ඇති කොටස තමයි යෝනි මාර්ගය කියලා හඳුන්වන්නේ. යෝනි විවරයෙන් බාහිර පරිසරයට විවෘත වීම සිදු වෙනවා. දැන් බලමු ස්ත්‍රී ප්‍රජනක පද්ධතියේ පිහිටීම පිළිබඳව. මෙම රූප සටහනින් ඔබට ස්ත්‍රී ප්‍රජනක පද්ධතියේ පිහිටීම අවබෝධ කරගන්න පුළුවන්. රූප සටහනේ තියෙන කොටස් ඔබට අඳුන ගන්න පුළුවන්. පැලෝපීය නාල, ඩිම්බකෝෂය, ගර්භාෂය, මුත්‍රාශය, මුත්‍ර මාර්ගය, යෝනි මාර්ගය, යෝනි විවරය. මෙම රූපේනොත් ඔබට ස්ත්‍රී ප්‍රජනක පද්ධතියේ කොටස් ඉතා පැහැදිලිව හඳුන ගන්න පුළුවන්. ඩිම්බකෝෂය, කඩරැලි, පැලෝපීය නාලයේ ආරම්භක පුනීලාකාර හැඩති ප්‍රදේශය, පැලෝපීය නාලය, ඉන්පසු ගර්භාෂ කුහරය, පේශිමය ගර්භාෂ බිත්තිය, ග්‍රීවය එහෙම නැත්නම් ගැබ් කෙළ, ඉන්පසුව යෝනි මාර්ගය. දැන් බලමු ස්ත්‍රී ප්‍රජනක පද්ධතියේ ක්‍රියාකාරීත්වය පිළිබඳව. Functions of female reproductive system. ස්ත්‍රීන්ගේ ඩිම්බ නිපදවීම භ්‍රූණ අවස්ථාවේදීම ආරම්භ වෙනවා. ඒ කියන්නේ මව් කුස තුල වැඩෙන අවස්ථාවේදී. උපදින විට එක් ඩිම්බකෝෂයක ප්‍රාථමික සිනිකා 210 සිට 400,000 පමණ සංඛ්‍යාවක් අඩංගු වෙනවා. වැඩිවියට පැමිණීමට ආසන්නයේදී ප්‍රාථමික සිනිකාවක් ග්‍රාපී සිනිකාව නම් සෛල සමූහයක් ඇති ව්‍යුහයක් බවට වර්ධනය වෙනවා. එය ඩිම්බකෝෂයේ පර්යන්තයට සමීපව පිහිටනවා. පරිණත වූ පසු ග්‍රාපී සිනිකාව පිපිරිලා ඒ තුළ තියෙන ඩිම්බකෝෂය, ඒ තුළ තියෙන ඩිම්බය ඩිම්බකෝෂයෙන් මුදා හරිනවා. එය කඩරැලි මගින් පැලෝපීය නාලයට යොමු කිරීම සිදු වෙනවා. ඉන්පසු ඩිම්බය පැලෝපීය නාලය ඔස්සේ ගර්භාෂයේ දෙසට ගමන් කරනවා. ඩිම්බකෝෂයෙන් ඩිම්බයක් මුදා හැරීම අපි හඳුන්වනවා ඩිම්බ මෝචනය කියලා. යුවතියක් වැඩිවියටපත් වූ අවස්ථාවේ සිට වයස අවුරුදු 45 සිට 50 දක්වා තරම් වූ කාලයක් තුල ඩිම්බ මෝචනය සිදු වෙනවා. ඉන්පසු ඩිම්බ මෝචනය නතර වෙනවා. නමුත් පුරුෂයන්ගේ ශුක්‍රාණු ජනනය වීම වයසත් සමග නතර වෙන්නේ නැහැ. සාමාන්‍යයෙන් වයස අවුරුදු 13 14 සිට මේ අනතෙක්ම ඔවුන්ගේ ශුක්‍රාණු ජනනය සිදු වෙනවා. ඩිම්බයක විවිධ අවස්ථා සහිත ඩිම්බකෝෂයක හරස්කඩ රූප සටහනක් දැන් ඔබට බලා ගන්න පුළුවන්. මෙහි ඔබට අඳුන ගන්න පුළුවන් ප්‍රාථමික සිනිකා, ග්‍රාපී සිනිකා, මෝචනීය වූ ඩිම්බයක් ඩිම්බකෝෂයෙන්, වර්ධනය වන පීත දේහය, ශ්වේත දේහය. සාමාන්‍යයෙන් දින 28කට වරක් ඩිම්බ මෝචනය සිදු වෙනවා. නියමයක් වශයෙන් දකුණු ඩිම්බකෝෂයෙන් හා වම් ඩිම්බකෝෂයෙන් මාරුවෙන් මාරුවට තමයි මෙම ඩිම්බ නිපදවීම සිදු වෙන්නේ. අසාමාන්‍ය අවස්ථාවක් ලෙස ඩිම්බකෝෂ දෙකෙන්ම ඩිම්බයක් නිදහස් වීමේ හැකියාවක් තියෙනවා. ස්ත්‍රී ප්‍රජනක පද්ධතියෙන් ඉටුවන කාර්යයන් මොනවද කියන එක අපි සොයා බලමු. ප්‍රධාන කාර්යයන් තුනක් සිදු වෙනවා. ස්ත්‍රී ප්‍රජනක සෛල වෙන ඩිම්බ වර්ධනය කිරීමේ ක්‍රියාවලිය. භ්‍රූණයේ වර්ධනය වීමට අවකාශ සැලසීම. ඊස්ට්‍රජන් හා ප්‍රොජෙස්ටරෝන් යන හෝමෝන නිපදවීම. දැන් අපි සොයා බලමු ආර්තව චක්‍රය එහෙම නැත්නම් ඔසප් චක්‍රය menstrual cycle පිළිබඳව. ප්‍රථමයෙන්ම ආර්තවය කියන්නේ මොකක්ද කියන එක බලමු. යම් හේකින් ඩිම්බකෝෂ වලින් නිකුත් වන ඩිම්බය සංසේචනය නොවුනහොත් ඒක ස්වයං ජීර්ණය වෙලා යනවා. මෙම පිරිහීමත් සමග මේ නිපදුණු හෝමෝන වන ප්‍රොජෙස්ටරෝන් හා ඊස්ට්‍රජන් මට්ටමත් පහළ වහිනවා. ඒ සමගම ගර්භාෂයේ ඇතුළු බිත්තිය බිඳ වැටීම සිදු වෙනවා.
මේ අවස්ථාවේදී ගර්භාෂය බිත්තියේ වර්ධනය වෙලා තිබුණු රුධිර වාහිනී කැඩිලා එම රුධිරය ගර්භාෂය බිත්තියේ බිඳුණු පටකත් සමග යෝනි මාර්ගය ඔස්සේ පිටවීම සිදු වෙනවා. දල වශයෙන් දින 28කට වරක් බැගින් සිදුවන මෙම සංසිද්ධිය ආර්තවය එහෙම නැත්නම් ඔසොප් වීම ලෙස අපි හඳුන්වනවා. දැන් බලමු ආර්තව චක්‍රය පිළිබඳව. ලිංගික වශයෙන් පරිණත වූ එනම් වැඩිවියටපත් වූ ස්ත්‍රීන්ගේ ප්‍රජනනපත්‍ය ආශ්‍රිතව සිදුවන චක්‍රානුකූල ක්‍රියාවලිය අපි හඳුන්වනවා ආර්තව චක්‍රය කියලා. එක් ආර්තව චක්‍රයක් සම්පූර්ණ වීම සඳහා ආසන්න වශයෙන් දින 28ක් ගත වෙනවා. ස්ත්‍රී ප්‍රජනක සෛල එහෙම නැත්නම් ඩිම්බ සෛල මුදා හැරීම ඩිම්බකෝෂ යුගල මගින් මාරුවෙන් මාරුවට සිදු වෙනවා. දැන් බලමු ආර්තව චක්‍රයේ සිදුවීම් මාලාව පිළිබඳව. පළවෙනි එක ඩිම්බකෝෂය තුල සිදුවන වෙනස් වීම. දෙවන අවස්ථාව ගර්භාෂය තුල සිදුවන වෙනස් වීම. අපි මුලින්ම බලමු ඩිම්බකෝෂය තුල සිදුවන වෙනස් වීම. Changes that take place in the ovary. ස්ත්‍රී ප්‍රජනක සෛල වෙන ඩිම්බ සෛල වර්ධනය කර ඒවා ඩිම්බකෝෂයෙන් මුදා හැරීම සිදු වෙනවා. ප්‍රධාන අවධි දෙකක් තියෙනවා. පළවෙනි එක තමයි සියුනිකා අවධිය, දෙවෙනි එක තමයි ලුටියල් අවධිය. මෙම රූපයෙන් ඔබට බලා ගන්න පුළුවන් ආරම්භයේ සිට 14 වන දිනය දක්වා අපි සියුනිකා අවධිය කියලා හඳුන්වනවා. 14 වන දිනේ සිට 28 වන දිනය දක්වා අවස්ථාව ලුටියල් අවධිය වෙනවා. සියුනිකා අවධියේදී ප්‍රාථමික සියුනිකාවක් වර්ධනය වෙලා ග්‍රාපී සියුනිකාවක් බවට පත් වෙලා ඩිම්බය මෝචනය වීමට හැකි තත්වයට ළඟා වෙනවා. ලුටියල් අවධියේදී ඩිම්බයක් මෝචනය සිදු වෙනවා. එම ඩිම්බය සංසේචනය වුණේ නැත්නම් පීත දේහය ක්‍රමයෙන් ඡේ වෙලා ශ්වේත දේහය බවට පත් වෙලා පිරිහී යාම සිදු වෙනවා. සියුනිකා අවධිය කියලා කියන්නේ ආරම්භක අවධිය. පිටුටරි ග්‍රන්ථියෙන් ස්‍රාවය කරන සියුනිකා උත්තේජක හෝමෝනය FSH බලපෑම යටතේ ඩිම්බකෝෂය තුල ඇති ප්‍රාථමික සියුනිකාවක් ග්‍රාපී සියුනිකාව දක්වා වර්ධනය වෙලා ඩිම්බයක් මුදා හැරීමට හැකි තත්ත්වයට පත්වීම මේ අවධියේදී සිදු වෙනවා. දින 14ක් පමණ මෙම අවධිය සඳහා ගත වෙනවා. ඩිම්බකෝෂයෙන් ඊස්ට්‍රජන් හෝමෝනය ස්‍රාවය වීම සිදු වෙනවා. ලුටියල් අවධිය අවසාන අවධිය වෙනවා. ග්‍රාපී සියුනිකාව පරිණත වූ පසු පිටියුටරි ග්‍රන්ථියෙන් ස්‍රාවය කරන ලුටේනීකරණ හෝමෝනය LH බලපෑම යටතේ පිපිරී ඒ තුල තියෙන ඩිම්බය ඩිම්බකෝෂයෙන් පැලෝපිය නාලය වෙත මුදා හැරීම මේ අවධියේදී සිදු වෙනවා. මුදා හැරුණු ඩිම්බය පැලෝපිය නාලය ඔස්සේ ඉදිරියට ගමන් කරලා සංසේචනයක් සිදු වුණේ නැත්නම් ග්‍රාපී සියුනිකාවේ ඉතිරි කොටස පීත දේහය බවට පත් වෙනවා. එය පසුව ශ්වේත දේහය බවට පත් වී පරිහානි වීම මෙම අවධියේදී සිදු වෙනවා. දින 14ක් පමණ මේ සඳහා ගත වෙනවා. ඩිම්බකෝෂයෙන් ප්‍රොජෙස්ටරෝන් හෝමෝනයේ ස්‍රාවය වීමක් සිදු වෙනවා. දැන් බලමු ගර්භාෂය තුල සිදුවන වෙනස් වීම. Changes that take place in uterus. ඩිම්බසෛල සංසේචනයක් සිදු නොවන අවස්ථාවකදී ගර්භාෂය තුල සිදුවන වෙනස් වීම ප්‍රධාන අවධි තුනක් තියෙනවා. ආර්තව අවධිය, ප්‍රගුණන අවධිය සහ ස්‍රාවී අවධිය. මෙම රූපයෙන් ඔබට එම අවස්ථා බලා ගන්න පුළුවන්. ආර්තව අවධිය දින 4ක් දක්වා, ප්‍රගුණන අවධිය එතෙන් සිට දින 14 දක්වා, ස්‍රාවී අවධිය එතෙන් සිට දින 28ක් දක්වා. මේ අවස්ථාවේදී ගර්භාෂ බිත්තියේ ඝනකමේ සිදුවන වෙනස් වීම, ඊස්ට්‍රජන් සාන්ද්‍රණයේ සිදුවන වෙනස් වීම සහ ප්‍රොජෙස්ටරෝන් සාන්ද්‍රණයේ සිදුවන වෙනස් වීම ඔබට රූපයෙන් බලා ගන්න පුළුවන්. දැන් බලමු ආර්තව අවධිය පිළිබඳව. මේක ආරම්භක අවධිය වෙනවා. සංසේචනයක් සිදු නොවුයේ නම් ප්‍රොජෙස්ටරෝන් හෝමෝන මට්ටම පහත වැටීම සිදු වෙනවා. මේ හේතුවෙන් වර්ධනය වූ ගර්භාෂ බිත්තිය බිඳ වැටිලා එම කොටස් රුධිරයේ සමග යෝනි මාර්ගය ඔස්සේ දේහයෙන් පිටවීම සිදු වෙනවා. එය අපි හඳුන්වනවා ආර්තව ප්‍රවාහය කියලා.
මේ දින 4ක් පමණ දල වශයෙන් පවතිනවා. ප්‍රගුණන අවධිය. මේක දෙවන අවධිය වෙනවා. බිඳ වැටිලා තියෙන ගර්භාෂ බිත්තිය ඊස්ට්‍රජන් හෝමෝනයේ බලපෑම නිසා ක්‍රමයෙන් වර්ධනය වීම ආරම්භ වෙනවා. මේදී ගර්භාෂයේ ඇතුළු බිත්තියේ නව සෛල තට්ටුවක් ඇතිවීම, වාහිනීමත් වීම, ඒ කියන්නේ රුධිර වාහිනී ද්‍රකේශනාලිකා සුලභ වීම සිදු වෙනවා. දින 10ක් පමණ මේ සඳහා ගත වෙනවා. ස්‍රාවීය අවධිය. අවසාන අවධියයි. වර්ධනය වූ ගර්භාෂ බිත්තිය තවදුරටත් ඝනකම් වීම සිදු වෙනවා. රුධිර සැපයීම වැඩි වීම සිදු වෙනවා. ගර්භාෂ බිත්තියේ ග්‍රන්ථි ක්‍රියාත්මක වෙලා ස්‍රාවී තත්වයට පත්වීම සිදු වෙනවා. ප්‍රොජෙස්ටරෝන් හෝමෝනයේ බලපෑම නිසා මේ සිදු වෙන්නේ දින 14ක් පමණ ගත වෙනවා. මෙම අවධිය තුල දේහ උෂ්ණත්වයත් සුළු වශයෙන් වැඩි වීමක් සිදු වෙනවා. ආර්තෝ චක්‍රය තුලදී දේහ උෂ්ණත්වයේ සිදුවන වෙනස් වීම ඔබට මෙම රූපයෙන් බලා ගන්න පුළුවන්. සෙල්සියස් 36 37 අතර ඉහළ පහළ යෑමක් සාමාන්‍යයෙන් දක්නට ලැබෙනවා. කාන්තාවගේ වයස අවුරුදු 45 50 පවන වන විට ආර්තෝ චක්‍රය තවදුරටත් සිදු නොවීම අපි හඳුන්වනවා ආර්තවා භාවය කියලා. මෙම රූප සටහනොත් ඔබට බලා ගන්න පුළුවන් පූර්ව පිටුතරිය මගින් නිපද වෙන ගොනඩෝට්‍රොපින් හෝමෝනය, ලුටෙයිනිකාරක හෝමෝනය සාන්ද්‍රණය වෙනස් වන ආකාරය. ඩිම්බයක් වර්ධනය වෙලා ඩිම්බ මෝචනයේ සිදුවන ආකාරය. ඊස්ට්‍රජන් සහ ප්‍රොජෙස්ටරෝන් හෝමෝන මට්ටම වෙනස් වන ආකාරය. ගර්භාෂ බිත්තියේ ඝනකම වෙනස් වන ආකාරය. දැන් අපි බලමු සංසේචනය හා අධිරෝපණය පිළිබඳව. Fertilization and implantation. සංසර්ගයේදී යෝනි මාර්ගයේ වෙත ශුක්‍ර තරලය මුදා හැරීම සිදු වෙනවා. ශුක්‍රාණු සෛල තරලයේ පිහිනමින් ගර්භාෂය ඔස්සේ පැලෝපිය නාලයේ ඉහළ කොටස වෙත ගමන් කරනවා. එක ශුක්‍රාණුවක් පැලෝපිය නාලය ඔස්සේ ගර්භාෂයේ දෙසට එන ඩිම්බය සමග එකතු වීම සිදු වෙනවා. මෙහිදී ඩිම්බ සෛලයේ හා ශුක්‍රාණු සෛලයේ න්‍යෂ්ටික ද්‍රව්‍ය එකතු වීම අපි හඳුන්වනවා සංසේචනය කියලා. සංසේචනය වූ ඩිම්බ සෛල පැලෝපිය නාලයේ දිගේ ගර්භාෂයට පැමිණීමට දින 5ක් 6ක් අතර කාලයක් ගත වෙනවා. මොරුලාව කියලා අපි හඳුන්වන්නේ දින 5-6 වයස ඇති සංසේචිත ඩිම්බය. මෙම රූපයෙන් ඔබට බලා ගන්න පුළුවන් ශුක්‍රාණු සෛලයක් ඩිම්බ සෛලයකට ඇතුළු වන අවස්ථාව. මෙම රූපයෙන් ඩිම්බ කෝෂය තුලින් ඩිම්බ නිදහස් වෙලා පැලෝපිය නාලයේ දිගේ ඉදිරියට ඇවිත්ලා සංසේචනය වෙලා මොරුලාවක් බවට පත් වෙන අවස්ථාව බලා ගන්න පුළුවන්. මෙම රූපයෙන් ඔබට දක්නට ලැබෙනවා මොරුලාව කොහොමද ගර්භාෂ බිත්තියට සම්බන්ධ වෙලා තියෙන්නේ කියන එක. ඒ කියන්නේ සංසේචිත ඩිම්බයක් කොහොමද අධිරෝපණය වෙලා තියෙන්නේ කියන එක. සංසේචිත ඩිම්බය අපි හඳුන්වනවා යුක්තාණුව කියලා. යුක්තාණුව පැලෝපිය නාලය ඔස්සේ ගර්භාෂය වෙත ගමන් කරනවා. විභේදනය වෙලා සෛල සංඛ්‍යාව වැඩි කරගන්නවා. එවිට අපි හඳුන්වනවා මොරුලාව කියලා. මොරුලාව ගර්භාෂයට පිවිසිලා විශේෂයෙන් සැකසීලා තියෙන ගර්භාෂ පටකය තුල ගිලී තැන්පත් වෙනවා. මෙසේ ගිලී තැන්පත් වීමේ ක්‍රියාවලිය අපි හඳුන්වනවා අධිරෝපණය කියලා. සංසේචනයේ සිට අධිරෝපණය දක්වා අවස්ථා ඔබට මෙම රූපයෙන් බලා ගන්න පුළුවන්. සංසේචනය දින 1කදී යුක්තාණුව, දින 2කදී සෛල 2යි, දින 3කදී සෛල 4යි, දින 4දී සෛල 16යි, දින 5ේදී මොරුලා විදියට අපි හඳුන්වනවා. දින 7ේදී බ්ලාස්ටූලාව කියලා අපි හඳුන්වනවා. දැන් බලමු භ්‍රූණයේ විකසනය පිළිබඳව. Development of fetus. අධිරෝපණයෙන් පසු සෛල විභාජනය සිදු වෙනවා. ඒ මගින් කලල විකසනය ආරම්භ වෙනවා. සති 6කදී පමණ කලල පටල කියන ආරක්ෂක පටල වර්ධනය වීම සිදු වෙනවා. මෙම කලල පටල නිසා කලලේ වටා තරලයක් පිරලා පවතිනවා. එය අපි හඳුන්වනවා කලලා වාරික තරලය කියලා. සති 9ක් පමණ වයස් වූ කලලය භ්‍රූණය කියලා හඳුන්වනවා.
මේ භ්‍රූණය තරලයේ ගිලිලා පවතිනි. භ්‍රූණයේ කලල පටල හා ගර්භාෂයේ ඇතුළත බිත්තිය එකතු වෙලා විශේෂ ව්‍යුහයක් හැදෙනවා. එම ව්‍යුහය අපි හඳුන්වනවා කලල බන්ධය කියලා. කලල බන්ධය තුළට මවගේ රුධිරයේ අඩංගු පෝෂ්‍ය ද්‍රව්‍ය හා ඔක්සිජන් විසරණය වීම සිදු වෙනවා. කලල බන්ධය සහිත ශීරපායන්ගේ මව සහ භ්‍රූණය අතර සම්බන්ධතාව ඇති කරන දමනියක් හා ශිරාවක් සහිත පටක කොටස අපි හඳුන්වනවා පෙකණි වැල කියලා. කලල බන්ධය තුළට විසරණය වූ පෝෂ්‍ය ද්‍රව්‍ය හා ඔක්සිජන් භ්‍රූණයට පරිවහනය කිරීමත් භ්‍රූණය මගින් නිපද වන අපද්‍රව්‍ය බැහැර කිරීමත් පෙකණි වැල ඔස්සේ සිදු වෙන්නේ. පෙකණි වැල හරහා රුධිර හුවමාරුවක් සිදු වෙන්නේ නැහැ. මවගෙන් භ්‍රූණයට අවශ්‍ය පෝෂ්‍ය ද්‍රව්‍ය ඔක්සිජන් රෝගකාරක ඒ වගේ දේවල් ගමන් කරන්න පුළුවන්. රෝගකාරක ශුද්ධ ජීවීන් නැත්නම් වෛරස් පවා මේ හරහා ගමන් කරනවා. බහිස්රාවී ද්‍රව්‍ය කාබන් ඩයොක්සයිඩ් භ්‍රූණේ නිවත්වන්නේ මෙම පෙකණි වැල හරහා. වම්පස රූපයෙන් ඔබට බලා ගන්න පුළුවන් විකසනය වන භ්‍රූණ අවස්ථාවක් එය වටා කලල පටල පිහිටා ඇති ආකාරය. දකුණු පස රූපයෙන් ඔබට අඳුර ගන්න පුළුවන් ගර්භාෂ බිත්තිය, පෙකණි වැල, කලල බන්ධය කියන ව්‍යුහයන්. දැන් අපි බලමු ඒ කාලවකවානු තුළදී භ්‍රූණයේ සිදුවන ප්‍රධාන වෙනස් වීම් මොනවද කියන එක. මාස 3ේදී භ්‍රූණයේ මිනිස් ස්වරූපයක් ගන්නවා. භ්‍රූණයේ හිස දේහයේ අනෙක් කොටස් හා සසඳන විට තරමක් විශාලයි. ඇඟිලි වල නිය සෑදීම ආරම්භ වෙනවා. ස්ත්‍රී හා පුරුෂ ලිංගේන්ද්‍රිය විකසනය වෙලා තියෙනවා. මාස 4දී අස්ථි සැකිල්ල විකසනය වීම ආරම්භ වෙනවා. රෝම වැඩෙන්න පටන් ගන්නවා. මාස 5ේදී භ්‍රූණය සම්පූර්ණයෙන්ම රෝම වලින් වැසිලා පවතිනවා. භ්‍රූණයේ චලන පළමු වරට මවට දැනෙනවා. භ්‍රූණයේ හෘද ස්පන්දනය පිටතින් දැනගන්න පුළුවන්. මාස 6ේදී ඇහිබැම හා ඇසිපිහාටු විකසනය වෙලා තියෙනවා. ඇසිපිය විවෘත වෙනවා. චර්මයේ රැලි ගැසුණු ස්වභාවයක් දරනවා. මාස 7ේදී ඇසිපිය විවෘත වෙනවා. චර්මයේ රැලි ගැසුණු ස්වභාවයක් දරනවා. මාස 8ේදී අදස් චර්මයේ මේද තැන්පත් වීමට පටන් ගන්නවා. භ්‍රූණයේ බර කිලෝග්‍රෑම් 2.5ක් පමණ වෙනවා. අදස් චර්මයේ මේදය තැන්පත් වීමට පටන් ගන්නවා. භ්‍රූණයේ බර කිලෝග්‍රෑම් 2.5ක් පමණ වෙනවා. මාස 9ේදී ඇඟිලි වල නිය සම්පූර්ණයෙන් වැඩිලා තියෙන්නේ. වෘෂණ කෝෂ තුල වෘෂණ තැන්පත් වෙලා තියෙනවා. මුළු සිරුරම පිරුණු වැඩුණු ස්වභාවයක් ගන්නවා. භ්‍රූණයේ බර කිලෝග්‍රෑම් 2.5ක් 3.5ක් පමණ වෙනවා. දැන් බලමු ගර්භාෂය තුල භ්‍රූණයේ විකසනයේ සිදුවන ආකාරය. මෙම රූපයෙන් ඔබට බලා ගන්න පුළුවන්. කලල බන්ධය අඳුන ගන්න පුළුවන්. පෙකණි වැල, භ්‍රූණය, ගර්භාෂ බිත්තිය, කලල පටල, ගැබ්ගෙල, මුත්‍රාශය, යෝනි මාර්ගය සහ කුදය. දැන් බලමු අපි දරු ප්‍රසූතිය කොහොමද සිදු වෙන්නේ කියන එක. ප්‍රසූතිය ආසන්න වෙද්දී භ්‍රූණයේ ගර්භාෂය තුළ පිහිටලා තියෙන්නේ හිස පහළට සිටිනසේ. දින 280ක් පමණ ගත වූ පසු භ්‍රූණයේ විකසනය සම්පූර්ණ වෙනවා. එවිට ගර්භාෂයේ පේශි සංකෝචනය වීමෙන් දරුවා යෝනි මාර්ගය ඔස්සේ පිටතට තල්ලු වීම සිදු වෙනවා. එම ක්‍රියාවලිය තමයි දරු ප්‍රසූතිය කියලා හඳුන්වන්නේ. ගර්භාෂය තවදුරටත් සංකෝචනය වීම මගින් කලල බන්ධය හා සම්බන්ධ අනෙකුත් පේශි ඉවත් කිරීම සිදු වෙනවා. මේවා අපි හඳුන්වනවා වැදෑමහ කියලා. ප්‍රසූතියෙන් පසු කලල බන්ධය හා භ්‍රූණයේ සම්බන්ධ කෙරුණු පෙකණි වැල කපා ගැට ගැසීම සිදු කරනවා. හෝමෝන සමායෝජනය. අන්තරාශය ග්‍රන්ථි කීපයකින් ස්‍රාවය කරන හෝමෝන වර්ග කීපයක් තමයි FSH, LH, ටෙස්ටොස්ටෙරෝන්, ප්‍රොජෙස්ටරෝන්, ඊස්ට්‍රජන් කියන හෝමෝන වර්ග. දැන් බලමු නියුන් දරුවන් ඇතිවීම පිළිබඳව. නියුන් දරුවන් සම නියුන් හා අසම නියුන් දරුවන් ලෙස පැහැදිලිවම වෙන් කරලා දක්වන්න පුළුවන් කොටස් දෙකකට. සංසේචනයෙන් පසුව ඇතිවන යුක්තාණුව දෙකට බෙදුන පසුව වෙන් වී ගොස්
ගර්භාෂ බිත්තිය මත වෙන වෙනම අධිරෝපණය වීමෙන් රූපීයව සමාන සම නිවුන් දරුවන් ඇති වෙනවා. ඒ වගේම එක්වරම නිකුත් වූ ඩිම්බ කීපයක් වෙන වෙනම සංසේචනය වීමෙන් රූපීයව වෙනස් විය හැකි අසම නිවුන් දරුවන් ඇතිවීම සිදු වෙනවා. දැන් අපි බලමු ලිංගිකව සම්ප්‍රේෂණය වන රෝග පිළිබඳව. Sexually transmitted diseases. ලිංග සම්බන්ධතාවක් නිසාත් ලිංග ස්‍රාව ලිංගික අවයවවල තැවරීම නිසාත් එක් පුද්ගලයෙක්ගෙන් තවත් පුද්ගලයෙකුට ආසාදනය විය හැකි රෝග අපි හඳුන්වනවා ලිංගිකව සම්ප්‍රේෂණය වන රෝග කියලා. රෝගියෙකුගේ රුධිරය නිරෝගී අයෙකුගේ ශරීරගත වීමෙන් මෙම රෝගය තවත් අයෙකුට ආසාදනය වෙන්න පුළුවන්. රෝග ලක්ෂණ බොහෝ විට ලිංගික අවයවවල හටගන්නේ. ලිංගිකව සම්ප්‍රේෂණය වන රෝග 20ක් පමණ මේ වන විට හඳුනගෙන තියෙනවා. එයින් අපි බලමු ගොනෝරියා එහෙම නැත්නම් සුදු බින්දුම රෝගය පිළිබඳව. නයිසීරියා ගොනෝරියා කියන බැක්ටීරියාව මගින් තමයි රෝගේ බෝ වෙන්නේ. රෝග ලක්ෂණ වෙනවා ලිංගේන්ද්‍රිය ආශ්‍රිතව ස්‍රාව පිටවීම, අධික දැවිල්ල, මුත්‍රා ඩස්සිය වගේ ලක්ෂණ. ඖෂධීය ප්‍රතිකාර තියෙනවා. නිසි ප්‍රතිකාර නොකිරීමෙන් අන්ධ වීම, කොර වීම වගේ තත්ත්ව ඇති වෙන්න පුළුවන්. ඊළඟට බලමු අපි සිෆිලිස් එහෙම නැත්නම් උපදංශ රෝගය පිළිබඳව. ට්‍රිපොනිමා පැලිඩම් කියන බැක්ටීරියාව මගින් තමයි රෝගය බෝ වෙන්නේ. රෝගකාරක දේහගත වෙලා මාස 3කට පසු ලිංගේන්ද්‍රියේ වේදනා රහිත බිබිලි ඇති වෙනවා. මේවා ඉබේම සුව වෙලා යනවා. මාස 6කට පමණ පසු උණ හා උග්‍ර වේදනාව ඇති වෙනවා. පසුව ඉබේම සුව වෙනවා. මුල් අවධියේදී රෝගය හඳුනාගෙන නිසි ඖෂධීය ප්‍රතිකාර කිරීමෙන් රෝගය සුව කරන්න පුළුවන්. රෝගකාරකයට අවුරුදු කිහිපයක් රුධිරයේ අක්‍රීය ලෙස ජීවත් වෙන්න පුළුවන්. එම කාලය තුළ රුධිරයේ ඔස්සේ ශරීරයේ අනිකුත් අවයවවලට රෝගය ව්‍යාප්ත වෙන්න පුළුවන්. ඊළඟට බලමු හර්පීස් රෝගය පිළිබඳව. හර්පීස් සිම්ප්ලෙක්ස් කියන වෛරසය මගින් තමයි රෝගය බෝ වෙන්නේ. රෝග ලක්ෂණ වෙනවා ලිංගේන්ද්‍රිය ආශ්‍රිතව අධික වේදනාකාරී බිබිලි ඇතිවීම, ස්නායු පද්ධතිය අඩපණ කිරීම, ස්නායු පද්ධතිය තුළ නිදන්ගත වීම, ඒ කියන්නේ නැවත නැවත මතුවෙනවා. ඊට පසුව මාරාන්තික නොවුවත් ස්ථිර ප්‍රතිකාර මේ වන්තික් සොයාගෙන නැහැ. දැන් බලමු අපි AIDS පිළිබඳව. Acquired Immunodeficiency Syndrome. A කියලා කියන්නේ acquired නතු කරගත් කියන අර්ථය. I immuno ප්‍රතිශක්ති. Deficiency ඌනතා. A syndrome සහ ලක්ෂණය. මානව ප්‍රතිශක්ති ඌනතා වෛරසය. Human Immunodeficiency Virus. මගින් තමයි රෝගය බෝ වෙන්නේ. දේහගත වෙලා වසර 2ක් 15ක් අතර රෝග ලක්ෂණ මතුවෙන්න පුළුවන්. ඒ වගේම මාරාන්තික වෙන්නත් පුළුවන්. සුව කරන්න බෑ වාහකයින්ගේ ප්‍රවේශම් වෙන්න ඕන. AIDS කියලා අපි හඳුන්වන්නේ වෛරසයේ ආසාදනයේ අවසාන අවස්ථාව. ලිංගික ස්‍රාව හෝ රුධිරය මගින් මෙම වෛරසය සම්ප්‍රේෂණය වෙනවා. AIDS රුධිර පාරවිලයනයේදී මෙන්ම ජීවාණු හරණය නොකළ එන්නත් කටු මගින් ශරීරගත වෙන්න පුළුවන්. AIDS ආසාදිත මවකගේ කුස් තුළ සිටින දරුවාට ප්‍රසූතියේදී හෝ මව් කිරි දීමේදී AIDS වෛරසය සම්ප්‍රේෂණය වෙන්න පුළුවන්. ලිංග චර්යා පිළිබඳව යහපත් ආකල්ප වර්ධනය හා ආරක්ෂා වීම තුළින් ලිංගිකව සම්ප්‍රේෂණය වන රෝග වළක්වා ගැනීමට ඔබට කටයුතු කරන්න පුළුවන්. හොඳයි, දැන් අපි 10 ශ්‍රේණිය මානව ප්‍රජනනයේ පාඩමේ කරුණු සාකච්ඡා කිරීමේ අවසානයට ඇවිත් තිබෙනවා. මෙම පාඩම ඔබ නැවත වාරයක් හොඳින් අධ්‍යයනය කරන්න. ඒ වගේම පසුගිය විභාග ප්‍රශ්න පත්‍රවල ඇති ප්‍රශ්න සොයාගෙන තනිවම පිළිතුරු සපයන්න උත්සාහ කරන්න. ඉදිරියේදී මා වෙනත් වීඩියෝවක් මගින් පසුගිය විභාග ප්‍රශ්න පත්‍ර සාකච්ඡා කරන අවස්ථාවක මෙම පාඩමට දාල ප්‍රශ්න ඔබ සමග සාකච්ඡා කිරීමට බලාපොරොත්තු වෙනවා. හොඳයි. සියලු දෙනාටම ස්තුතියි. නැවතත් තවත් පාඩමකින් හමු වෙමු. ඒ සඳහා channel එක subscribe කරලා bell icon එක click කරලා තියන්න.